සත්කාර වසරණ මගින් පවත්වන ඉංග්‍රීසි පාඩම් මාලාවේ මීළඟ පාඩම සඳහා තමයි අපි මේ සූදානම් වෙන්නේ. අපි අද කතා කරන්නේ ප්‍රොනවුන්ස් පාඩම. ඔබට මතක ඇති මම මීට පෙර අවස්ථාවක ප්‍රොනවුන්ස් පාඩමේ පළවෙනි කොටස ඔබට පැහැදිලි කරා. මම දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රොනවුන්ස් පාඩමේ දෙවෙනි කොටස. ඉතින් මේ පාඩමට එන්න කලින් ඔබ ප්‍රොනවුන්ස් පාඩමේ පළවෙනි කොටස බලලා આવොත් තමයි ඊටම හොඳ. ඒක අපිට තේරෙන්නේ. හරි. මම ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රොනවුන්ස් වල හතරවෙනි කොටස. හතරවෙනි අනුමාත්‍රකාව. අපි කතා කරන්නේ possessive pronouns ගැන. possessive pronouns ගැන. මේ possessive pronoun එක කියලා කියන්නේ අයිතිය හංගවන්න භාවිතා කරන එක. කිසියම් නාමපදයක අයිතිය හංගවන්න තමයි මේ pronouns වර්ගයේ භාවිතා කරන්නේ. අයිතිය හංගවන්න. මේකෙත් අපි කතා කරනවා mine, ours, yours, his, hers, its, theirs කියලා. මේ pronouns එක මේකෙත් භාවිතා වෙන්නේ. මේ වගේ තේරුම් අපි සලකලා බැලුවොත් mine කියන්නේ මගේ අයිතියක් හංගවන නිසා. ඒ වගේ මතක තියාගන්න මේ pronoun set එකේ නම් විශේෂ තේරුම් තියෙනවා. ඒක තමයි mine කියන්නේ මගේ, ඊට අමතරව මගේ එක, මගේ ඒවා, මගේ එක, මගේ ඒවා කියනත් mine භාවිතා වෙනවා. එහෙනම් ours කියලා කියන්නේ අපේ, අපේ එක, අපේ ඒවා. ඊළඟට yours කියලා කියන්නේ ඔබේ, ඔබේ එක, ඔබේ ඒවා. ඊළඟට yours, his කියලා කියන්නේ ඔහුගේ, ඔහුගේ එක, ඔහුගේ ඒවා. යනාදී වශයෙන් ඔයාලට පුළුවන් මේ ප්‍රොනවුන්ස් වල තේරුම හදාගන්න. ඊළඟට අපි බලමු මේ වාක්‍ය වල භාවිතා වෙන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා possessive pronoun එක කියලා කියන්නේ මේකේ තියෙන අයිතියක් හංගවන ගතියක්. අයිතියක් හංගවන තමයි මේ pronoun වර්ගයේ භාවිතා වෙන්නේ. මීට පෙර ඔබට මතක ඇති මම possessive adjectives ගැන ඔබට කියලා දුන්නා. my වර්ගයේ වචන මතක ඇති ඔබට. my, our, your, his, its, theirs, their කියලා. එතකොට my වර්ගයේ වචන සහ mine වර්ගයේ වචන කියන මේ සෙට් දෙකම භාවිතා වෙන්නේ කිසියම් අයිතියක් හංගවන්න තමයි. හැබැයි මේවා භාවිතා වෙන්නේ අයිතියක් හංගවන්න වුණාට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යවල භාවිතා වෙන්නේ අවස්ථා දෙකකදී. විශේෂයෙන්ම කියනවා නම් හොඳට මතක තියාගන්න ඔබට මතක ඇති my වර්ගයේ වචනයක් නිතරම භාවිතා වෙන්නේ කිසියම් නාමපදයක් එක්ක. book කියන noun එක. එතකොට my වර්ගයේ වචනයක් my, our, your අපි කලින් කතා කරපු possessive adjectives පාඩමේදී අපි කතා කරමු මේ my වර්ගයේ වචන සෙට් එක හැම වෙලාවෙම භාවිතා වෙන්නේ කිසියම් නාමපදයකට පෙර. එතකොට මේ my වර්ගයේ වචනයක් දානකොට අපි හැම වෙලාවෙම මේකත් එක්ක නාමපදයක් තියෙනවා. නාමපදයක් එක්ක තමයි මේ my වර්ගයේ වචන භාවිතා වෙන්නේ. හැබැයි මේ mine වර්ගයේ වචන මෙන්න මේ pronouns ටික භාවිතා වෙන්නේ නාමපදයක් එක්ක නෙමෙයි තනිව. හැබැයි මේ දෙකම භාවිතා වෙන්නේ මේ නාමපද වර්ග pronouns වර්ග දෙක භාවිතා වෙන්නේ දෙකම භාවිතා වෙන්නේ අයිතියක් හංගවන්න තමයි. මම ඔබට වෙනස පැහැදිලි කරලා දෙන්නම්. මේ මගේ පොත, මේ මගේ පොත. ඊළඟ මේ පොත මගේ. මේ වාක්‍ය දෙකෙන්ම කියන්නේ අයිතියක් ගැනනේ. මේ පොත මගේ කියලා තමයි කියන්නේ. නමුත් මේ දෙක භාවිතා වෙන්නේ දෙවි විදිහකට. ඔබට පේනවා ඇති. මේක මගේ පොත. This is my book. ඔබට කවදාවත් කියන්න බෑ this is mine book කියලා. ඔබ දන්නවා mine කියන එකේ තේරුමත් මගේම තමයි. මගේ කියන තමයි මේකේ තේරුම. මගේ. එතකොට මෙතන ඔබ ගන්න පුළුවන් මගේ නම් මෙතන mine ගන්නත් පුළුවන්ද? බෑ. එහෙම භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි mine වර්ගයේ වචන භාවිතා වෙන්නේ හැම වෙලාවෙම තනිව. අන්න ඒ නිසා මෙතන ගන්න වෙන්නේ this is my book. මෙතන this book is මෙතන my දාන්න බෑ. මොකද හේතුව? එහා පැත්තේ noun එකක් නැහැනේ. ඒ නිසා මෙතන ගන්න වෙන්නේ this book is mine. එහෙනම් මතක තියාගන්න මේ වචන භාවිතා වෙන්නේ අයිතියක් හංගවන්න. හැබැයි නාමපද එක්ක දාන්න බෑ. ඒවා දාන්නේ තනියම. තව උදාහරණයක් ඔබට කියන්නම්. මේ පෑන ඔහුගේ. මේ පෑන ඔහුගේ. කොහොමද? This pen is his. This pen is his. තව උදාහරණයක් මම ඔයාලට පෙන්නන්නම්. මේ සාය ඇයගේ. කොහොමද කියන්නේ? This skirt is hers. This skirt is hers. මම මෙහෙම කිව්වා.
මේක ඇයගේ සාය. කොහොමද කියන්නේ? this is. දැන් ඔබට hers භාවිතා කරන්න බෑ. ඇයි? නාමපදයක් එක්ක තමයි මේක භාවිතා කරන්න ඕනේ. අපි කලින් කතා කරපු නාමපද විශේෂය භාවිතා කරන්න ඕනේ නාමපදයක් එක්ක. මේ pronouns භාවිතා වෙන්නේ තනියම. ඒ නිසා තමයි මෙතනම hers ගත්තේ. this skirt is hers. මෙතන එහා පැත්තේ නාමපදයක් තියෙනවද? නෑ. එතන ඉවරයි. මේ සාය ඇයගේ. this skirt is hers. එතකොට මෙතන මේ ඇයගේ සාය. කාගේ සායද? ඇයගේ සාය. එහෙනම් මම මෙතන භාවිතා වෙන්නේ possessive pronouns නෙමෙයි possessive adjectives. මම කලින් අවසාන වතාවට කතා කරපු පාඩම. එතකොට මෙතන කියන්න වෙන්නේ this is her skirt. this is her skirt. දැන් ඔබට වෙනස තේරෙනවා ඇති. එහෙනම් මේ මයින් වර්ගයේ වචනයක් නිතර භාවිතා වෙන්නේ අයිතිය හංගවන්න. හැබැයි තනිව නාමපදයක් එක්ක දාන්න බෑ. ඒ වගේම මයින් වර්ගයේ වචන අපි කලින් කතා කරපු possessive adjectives කියන pronouns විශේෂ භාවිතා කරන්න පුළුවන් කිසියම් නාමපදයක් එක්ක පමණයි. හොඳයි. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි විශේෂය. අපි මේකේ කතා කරන්නේ ඔබ අහලා ඇති self වචන. myself, ourselves, yourself අන්න ඒ වගේ self වචන ගැන මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිස් මම ඔබට මතක තබා ගැනීම පහසු මම මේ විදිහට භාවිතා කරනවා self වචන සෙට් එක. එතකොට මේ self වචන භාවිතා කරනවා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන ආකාර අවස්ථා දෙකකදී. ප්‍රධාන අවස්ථා දෙකකදී self වචන භාවිතා වෙනවා. මේ self වචන වල පළවෙනි අනුමාත්‍රකව තමයි reflexive කියලා කියන්නේ. reflexive pronouns කියලා කියන්නේ මේකේ තේරුම තමයි reflex කියන reflect වෙනවා කියන වචනේ තේරුම තමයි පරාවර්තන වෙනවා කියන්නේ. එහෙනම් අපි මේ pronoun එකේ කතා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම උදාහරණයක් ඔබට කියන්නම්. ඒතර ඔබට තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියලා. මම ඔහුට බැන්නා. මේ වාක්‍යෙම ඉංග්‍රීසියෙන් ලියුවොත් I blamed him. එතකොට මම ඔහුට බැන්නා කියන එකේ අදහස මම ඔහුට බැන්නා කියන වාක්‍ය ලියන්නේ I blamed him. මම ඔහුට බැන්නා. එතකොට මේ වාක්‍ය ක්‍රියාව කරලා තියෙන්නේ මම තමයි ක්‍රියාව කරේ. ක්‍රියාවට භාජනය වුණේ එහෙම නැත්නම් ක්‍රියාවට යටත් වුණේ ඔහු. මාගේ බැනීමට යටත් වුණේ ඔහු නම් ඔහු කියන්නේ මේ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක. මම තමයි ක්‍රියාව කරන්නේ. බයිනිකොල් මම එහෙනම් මම සබ්ජෙක්ට්. ක්‍රියාව කරන කෙනා සබ්ජෙක්ට්, ක්‍රියාවට භාජනය වෙන කෙනා ඔබ්ජෙක්ට්. ඒතකොට මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ මම. ක්‍රියාවට භාජනය වෙන්නේ ඔහු. ක්‍රියාව කරන කෙනා වෙනයි, ක්‍රියාවට භාජනය නැත්නම් ඔබ්ජෙක්ට් එක වෙනයි. හැබැයි මෙන්න මේ වාක්‍ය බලන්න. මම මටම බැනගත්තා. එතකොට මේ වාක්‍යය කියලා පෙන්නනවා. I blamed me. ඔබට මේ වාක්‍ය දිහා බලමුම පේනවා. මේ වාක්‍ය ක්‍රියාව කරන්නේ මම. blame කියන ක්‍රියාව කරන්නේ මම. එහෙනම් මම තමයි subject. ක්‍රියාවට භාජනය වෙන්නේ කවුද? බැනගන්නේ කාටද? මට. එහෙනම් object එක වෙන්නේ ඒත් මම. අන්න ඒ වගේ අවස්ථාවල අපි මේ වගේ වාක්‍යවල භාවිතා කරන්නේ නැහැ me කියලා. මෙතනට අපි self වචනයක් තමයි භාවිතා කරන්නේ. ඒකට හේතුව ක්‍රියාව කරන කෙනාම තමයි මේ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක වෙලා තියෙන්නේ. ක්‍රියාව කරන කෙනාම තමයි මේ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක වෙලා තියෙන්නේ. මම තමයි බයින්නේ. ක්‍රියාව කරන්නේ මම. ක්‍රියාවට යටත් වෙන්නේ මම. අන්න ඒ වගේ වාක්‍යවල අපි self වචනයක් භාවිතා වෙනවා. එහෙනම් I blamed me කියන්නේ myself. දැන් ඔබට පැහැදිලි ඇති මේ self වචන භාවිතා කරන්න හේතුව. පළවෙනි එක තමයි reflexive. ඒ කියන්නේ පරාවර්තන වෙනවා. එහෙම නැත්නම් වාක්‍යයේ ක්‍රියාව කරන කෙනාම තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. සමහර අවස්ථවල ඔබ එහෙම කියන විදිහ නේද? මම මටම බැනගත්තා. අර වැරද්ද නිසා මම මටම බැනගත්තා. ඒ වගේ මම මටම ශාප කරගත්තා. කොහොමද කියන්නේ? I cursed myself. ඔහුම අගේ කරගත්තා. He admired himself. ඔහු අගේ කරගත්තේ ඔහුමයි. He admired himself. එතකොට ක්‍රියාව කරන කෙනාම තමයි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක වෙන්නේ. ක්‍රියාව කරන කෙනාම තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. නැත්නම් ඔබ්ජෙක්ට් එක වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි භාවිතා කරනවා self වචනය. මම ඔබට ලියලා පෙන්නන්නම් මේ self වචන සෙට් එක. හොඳයි. ඔබට පේනවා මම self වචනේ මෙතන ලියලා තියෙනවා.
ඔබට පැහැදිලිව පේනවා ඇති myself හැබැයි මෙතන තියෙන්නේ ourselves කියලා. ourselves මෙතන yourself මෙතන yourselves. ඒකට හේතුව තමයි ඒක වචනයක් නම් එකයි නම් එක පුද්ගලයෙක් ගැන නම් කතා කරන්නේ භාවිතා කරන්නේ self කියන එක. එකට වඩා වැඩි නම් අපි භාවිතා කරනවා selves කියන එක. නාමපදයක් භාවිතන වෙද්දී self කියන එකේ භාවිතනය තමයි selves කියන්නේ. ඒ නිසා මෙතන myself කියන්නේ මමනේ. ඒ කියන්නේ එහෙනම් myself. ourselves කියන්නේ අපි. එහෙනම් මෙතන self නෙමෙයි selves වෙලා තියෙනවා. ඔබට පැහැදිලිව පේනවා. ඒ වගේම මෙතන themselves කියන්නේ own. ඒතකොට මෙතන කියවෙන්නේ නැහැ themselves කියලා themselves. භාවිතනය නිසා තමයි selves වෙලා තියෙන්නේ. එතකොට මම යාගේ තේරුම් ටික ඔබට පැහැදිලි කරලා කියන්න. myself කියන එකේ තේරුම් තුනක් තියෙනවා. මමම, මටම, මාවම. ourselves කියන්නේ එහෙනම් අපිම, අපිටම, අපිවම. එතකොට yourself කියන්නේ ඔබම, ඔබවම, ඔබටම. අන්න ඒ විදිහට අපිට තේරුම් ටික හදාගෙන යන්න පුළුවන් මේවා selves වචන ටිකේ. මම පැහැදිලි කරා එහෙනම් මේක භාවිත වෙන්නේ කොහොමද? රිෆ්ලෙක්සිව් කියන එකේ අදහස් තමයි පරාවර්තන වෙනවා කියන එක. ඒ කියන්නේ වාක්‍යයක ක්‍රියාව කරන කෙනාම තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. ක්‍රියාව කරන කෙනාම නම් ක්‍රියාවට භාජනය වෙන්නේ. අපි මෙන්න මේ අවස්ථාවේදී ඔබ්ජෙක්ට් එකකට භාවිත කරන්නේ self වචනයක්. ඔබට ඒක පැහැදිලි ඇති. හොඳයි. මම ඊළඟට මේ self වචන වල දෙවෙනි අවස්ථාවෙන් ඔබට කතා කරලා පෙන්නන්න. මම කලින් කතා කරේ රිෆ්ලෙක්සිව්. දැන් කතා කරන්න ඉන්නේ emphatic. emphatic pronouns. emphatic කියන එකේ අදහස් තමයි කිසියම් emphasize කරනවා කියලා කියන්නේ. emphasize කරනවා කියන අදහස් තමයි නිකන් අවධාරණය කරලා කියන. අවධාරණයෙන් කියන තමයි emphasize කරනවා කියලා කියන්නේ. එතකොට emphatic pronouns කියලා කියන්නේ මේ pronouns වර්ගයේ භාවිතා වෙන්නේ අවධාරණයෙන් යමක් කෙනෙකුට කියනවා. තව කෙනෙක්ට කියනවා නම් අවධාරණ. මේ වැඩේ කළේ මමමයි. එයා ඒ ඇඳුම් මහාගත්තේ එයා විසින්මයි. එයාමයි ඒක කරේ. අන්න ඒ විදිහට කිසියම් දෙයක් අවධාරණයෙන් කියන අපිට භාවිතා කරන්න පුළුවන් මේ emphatic කියන pronoun විශේෂය. එතකොට මේකට භාවිතා වෙන්නේ මේ self මේකට භාවිතා වෙන්නේ self වචන ටිකම තමයි. මම උදාහරණයක් ඔබට කියන්නම්. හොඳයි. ඔබට මේ වාක්‍ය පේනවා ඇති. ඇයමයි ඒ ගව මහගත්තේ. එතකොට එතනදී කතා කරන්නේ ඒ ගවම මහගත්තේ ඇය විසින්මයි. වෙන කවුරුත් ඒ ගව මහලා දුන්නේ නැහැ. ඒ ගව මහලා දුන්නේ ඒ ගව මහගත්තේ ඇය විසින්මයි. එහෙනම් අන්න ඒ වගේ අවස්ථාවලදී අපි භාවිතා කරන මේ self වචනයක්. මම ඔබට කියලා දෙන්නම් කොහොමද මාක් ලියන්නේ. එතකොට ඇයමයි මේ ගව මහගෙන තියෙන්නේ. මම ලියලා පෙන්නනවා. හොඳයි. ඔබට පේනවා මේ වාක්‍යය දැන්. ඇයමයි ඒ ගවම මහගත්තේ. ඇයමයි ඒ ගවම මහගත්තේ. එතකොට she sewed that frock. ඒ ගවම she sewed that frock herself. අන්න කිසියම් දෙයක් අවධාරණයෙන් කියන අවස්ථාවකදී මේ self වචනයක් භාවිතා කරන්න පුළුවන්. අපි ඒකට කියනවා emphatic pronouns කියලා. මේ self වචන භාවිතා කරන දෙවෙනි අවස්ථාව තමයි කිසියම් දෙයක් අවධාරණයෙන් කියන්නත් මේ self වචන භාවිතා කරන්න පුළුවන්. මේ තමයි උදාහරණය. She sewed that frock herself. ඒ ගවුම මහගත්තේ එයා විසින්මයි. වෙන කෙනෙක් ඒක මෙහෙව්වේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ self වචනය අපිට මේ emphatic කියන වාක්‍ය විශේෂයේදී මෙන්න මෙහෙම භාවිතා කරන්න පුළුවන්. මම මේ වාක්‍ය මෙහෙම ලිව්වා නිවැරදි. She herself sewed that frock. She herself sewed that frock. අන්න එහෙම මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ self වචනය අගට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් උක්තයට පසුව භාවිතා කරන්න පුළුවන්. මේ අවස්ථා දෙකේදී අපිට මේක නිවැරදිව භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ වාක්‍යවල අදහස් තමයි කිසියම් දෙයක් අවධාරණයෙන් කියන්න තමයි
මේ self වචන කියන ඒවා භාවිතා කරනවා. එතකොට self වචන භාවිතා කරන ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි ආකාරය තමයි රිෆ්ලෙක්සිව්. දෙවෙනි අවස්ථාව තමයි එම්ෆටික් කියලා කියන්නේ. රිෆ්ලෙක්සිව් අවස්ථාවේදී අපි නාම පදේ ප්‍රොනෝන් එක භාවිතා කරන්නේ වාක්‍යයේ ක්‍රියාව කරපු කෙනාම නම් ඒ වාක්‍යයට යටත් වෙන්නේ. එහෙම නැත්නම් වාක්‍යයේ සබ්ජෙක්ට් එකම නම් ඔබ්ජෙක්ට් එක වෙන්නේ. මම මටම බැනගත්තා. I blamed myself. අනේ වගේ. ඒ අවස්ථාවට අපි කියනවා රිෆ්ලෙක්සිව් ප්‍රොනෝන්ස් කියලා. දැන් මේ කතා කරේ self වල දෙවෙනි අවස්ථාව එම්ෆටික්. එම්ෆටික් කියන එක අදහස් තමයි කිසියම් දෙයක් අවධාරණයෙන් කියන්න මේ self වචනයක් භාවිතා කරන්න පුළුවන්. මම ඔයාලට උදාහරණ කිහිපයක් කියන්නම්. අපි කතා කරන්නේ එම්ෆටික් ප්‍රොනෝන්ස් ගැන. එම්ෆටික් වල උදාහරණ කිහිපයක් කියන්නම්. හොඳයි. එහෙනම් ඔබට පේනවා මේ එම්ෆටික් කියන ප්‍රොනෝන් විශේෂය භාවිතා කරන්නේ අවධාරණයෙන් කිසියම් දෙයක් කියන්න තමයි මේක භාවිතා කරන්නේ. හොඳයි. අපි මේ වෙනකොට ප්‍රොනෝන්ස් පාඩමේ අනුමාතෘකා 5ක් ගැන කතා කරා. දැන් මේ කතා කරන්න යන්නේ ප්‍රොනෝන්ස් පාඩමේ 6 වෙනි මාතෘකාව සහ අවසාන මාතෘකාව ගැන. මේකෙදි භාවිතා කරන ප්‍රොනෝන්ස් එක මේ ලියලා තියෙන්නේ. මේ අවසාන ප්‍රොනෝන් එක තමයි එම්ෆටික් පොසෙසිව් ප්‍රොනෝන් කියලා කියන්නේ. මේකෙදි මේ ප්‍රොනෝන් විශේෂය භාවිතා කරන්නේ අයිතියක් හංගවන්න. අයිතියක් හංගවන්න තමයි මේ ප්‍රොනෝන් විශේෂය භාවිතා කරන්නේ. මේකෙදි my own, our own, your own, his own, her own, its own, their own කියලා මේ ප්‍රොනෝන් විශේෂය අපි භාවිතා වෙන්නේ. මේ අයිතියක් තමයි තියෙන්නේ. මම මේ තේරුම් කියන්නම්. my own කියන්නේ මගේම, our own කියන්නේ අපේම, your own ඔබේම, your own ඔබලාගේම. ඒ විදිහට මේකේ තේරුම් ටික හදාගෙන යන්න පුළුවන් පල්ලෙහාට. සිංහල තේරුම් ටික හදාගෙන යන්න පුළුවන් ඔබට. මේවා භාවිතාවෙන් මම කිව්වා මේ ප්‍රොනෝන් විශේෂය භාවිතා වෙන්නේ අයිතියක් හංගවන්න. මම උදාහරණයක් එක්ක ඔබ ලියලා පෙන්නන්නම්. මේ ඉන්නේ මගේම සහෝදරිය. මේ ඉන්නේ මගේම සහෝදරිය. මේ වාක්‍ය කොහොමද කියන්නේ? මගේම කියලා තියෙනකොට අපි භාවිත වෙන්නේ මේ විදිහට. This is my own sister. මේ ඉන්නේ මගේම සහෝදරිය. This is my own sister. අරක ඔහුගේම ඔරලෝසු. That is his own watch. ඒක ඔහුගේමයි. අයිතියක්. එහෙනම් අයිතියක් ගැන කතා කරන්න තමයි මේ 6 වෙනි ප්‍රොනෝන් විශේෂය භාවිතා වෙන්නේ. අයිතියක් හංගවන්න තමයි මේ විශේෂය භාවිතා වෙන්නේ. මම ඔබට උදාහරණ කිහිපයක් කියන්නම්. අපි ජීවත් වෙන්නේ අපේම ගෙදර. We live in our own house. අන්න ඒ වගේ අපි ජීවත් වෙන්නේ අපේම ගෙදර. තව උදාහරණයක්. We live in our own house. අර තියෙන්නේ අපේම ඉඩමක්. That is our own land. අර තියෙන අපේම ඉඩම. එතකොට මෙන්න මේ විදිහට මේ possessive emphatic possessive pronoun කියන විශේෂයත් අපිට භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න මේ වගේදී මේ තියෙන වචන දෙකක් my own තනි වචනයක් නෙමෙයි වචන දෙකක්. හොඳයි. මම අවසාන වශයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ pronoun පාඩමේදී අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණා කිහිපයක්. විශේෂ කාරණාවක් තමයි ඔබට මතක ඇති my වර්ගයේ වචන ටික. my, our, your, his, is there. මම පාඩමේ කියලා දුන්නා ඔබට තුන්වෙනි කාණ්ඩය possessive adjectives කියන කාණ්ඩය. එතකොට මේ possessive adjectives කියන කාණ්ඩයේදී ඔබට විශේෂයෙන් මතක තියාගන්න කාරණාවක් තියෙනවා. possessive adjectives කියන්නේ my, our, your අනේ සෙට් එක. එතකොට මේ my වර්ගයේ වචනයකට පෙර හෝ පසුව මෙන්න මේ කියනවා භාවිතා කරන්න බෑ. and, the, this, that, these, those මෙන්න මේවා භාවිතා කරන්න බෑ. හොඳට මතක තියාගන්න. my වර්ගයේ වචනයකට පෙර හෝ පසුව and, the, this, that, these, those කියනවා භාවිතා කරන්න බෑ. මම ඔබට උදාහරණයක් පෙන්නනකොට ඔබට තේරෙයි මේ මොකද්ද කියන්නේ කියලා. ඇය අපේ ගුරුවරියක්. ඔබ සාමාන්‍යයෙන් මේ වාක්‍ය ලියනවා නම් අපේ ගුරුවරියක්, our teacher අපේ ගුරුවරියක්. මේ වාක්‍ය ලියුවොත් ඔබ ලියන්නේ ඇය she is a
our teacher. ඇය අපේ ගුරුවරයා. She is our teacher. ඔබට පේනවා ඇති ඔබ ලියුවොත් මේ වාක්‍ය ලියන්නේ මේ විදිහට. ඔබට පේනවා ඇති මේ වාක්‍ය ඔබ ලියුවොත් ලියන්නේ මේ විදිහට. හැබැයි මේව ලියන්න බෑ. මම ඔබට කිව්වා මේ my වර්ගීය වචනයකට පෙර හෝ පසුව and the this that these those විතරක් බෑ. දැන් මේ වාක්‍යයේ our කියනට කලින් එකක් දාලා තියෙනවා. මේ විදිහට ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්න බෑ, වැරදි. එහෙනම් කොහොමද මේ වාක්‍ය ලියන්නේ? මෙන්න මෙහෙමයි ලියන්නේ. ඉස්සෙල්ලාම බලන්න. She is a teacher of ours. She is a teacher of ours. ඇය ගුරුවරියක් අපේ. එතකොට ඇය අපේ ගුරුවරියක් කියලා මේක තේරුම ඔබට ලැබෙන්නේ. එහෙනම් my වර්ගීය වචනයකට පෙර හෝ පසුව and the this that these those භාවිතා කරන්න බෑ. එහෙන් භාවිතා කරන අවස්ථාවක් ආවොත් භාවිතා කරන මෙන්න මේ විදිහට මේ වාක්‍ය වැරදි. මේක තමයි හරි. මම මේ උදාහරණයක් කියන්නම්. ඔහු අපේ මාමා කෙනෙක්. ඔහු අපේ මාමා කෙනෙක් කොහොමද කියන්නේ? He is an uncle of ours. ඔහු අපේ මාමා කෙනෙක්. He is an uncle of ours. අන්න ඒ විදිහට තමයි මේ වාක්‍ය ගන්න භාවිතා කරන්න පුළුවන්. ඊළඟ විශේෂ කාරණාව තමයි ඔබට මතකද self වචන ගැන කතා කරා. self වචන. self වචන හැම එකක්ම තනි වචන. අනිත් එක මතක තියාගන්න. self වචන හැම එකක්ම තනි වචන. හොඳයි. එහෙනම් pronouns පාඩම මම මෙතනින් අවසන් කරනවා. ඔබට ස්තුතියි.